සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි ඊයේ දවසේ පටන් ගත්තා මහා මාළුන්කිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු. මම ඔබට කිව්වා ඊයේ දේශනාව පටන් ගන්නකොට මේ දේශනාව ටිකක් ඔබ හොඳට නුවණින් කල්පනා කර බැලිය යුතු දේශනාවක්. ඒ වගේම අපිට ඉතාමත් වැදගත් දේශනාවක්. මොකද ඕරම්බාගේ සංයෝග ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඕරම්බාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරගන්න අපි කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මොකද අපිට ඕරම්බාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කර ගැනීම අපේ අරමුණක් නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම අපේ අරමුණක් නේ. විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කර ගැනීම අපේ අරමුණක් නේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරලා වදාලා යම්කිසි කෙනෙක් මේ ඕරම්භාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරන්න යම් මාර්ගයක් තියෙනවද, යම් ප්‍රතිපදාවක් තියෙනවද, ඒ මාර්ගයට ප්‍රතිපදාවට පැමිණෙන්නේ නැතුව ඕරම්භාගේ සංයෝග ධර්ම ගැන අවබෝධයක් හෝ දැක්මක් හෝ ප්‍රහාණයක් හෝ ඕරම්භාගේ සංයෝග ධර්ම වල ප්‍රහාණයක් හෝ කරන්න පුළුවන් කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් නේතන්ඨානම් විජ්ජති කියලා. ඒක සිදු වෙන්න බැරි දෙයක් කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දේශනා කළා. අර විශාල ගහක් තියෙනවා අරටුව සහිත. යම්කිසි කෙනෙක් කියනවා මේ ගහේ පොත්ත සිඳින්නෙත් නැතුව, එලේ සිඳින්නෙත් නැතුව අරටුව විතරක් මං කපලා ගන්නවා කියලා. ඒක වෙන්න බැරි දෙයක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ ඕරම්භාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරන්න යම් මාර්ගය ප්‍රතිපදාවක් තියෙනවා. ඒ මාර්ගයට ප්‍රතිපදාවට පැමිණෙන්නේ නැතුව ඕරම්භාගේ සංයෝග ධර්ම ගැන අවබෝධ කරගන්නවා කියලා හෝ එහෙමත් නැත්නම් ඒ ඕරම්භාගේ සංයෝග ධර්ම ගැන දැක්මක් ඇති කරගන්නවා කියලා හෝ ප්‍රහාණය කරනවා කියලා හෝ යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක නේතන්ඨානම් විජ්ජති කියලා. ඒක සිදු වෙන්න බෑ කියලා. එහෙනම් ඕරම්භාගේ සංයෝග ධර්ම ගැන අවබෝධ කරගන්න හෝ දැක්මක් ඇති කරගන්න හෝ ඕරම්භාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරගන්න හෝ මොකද්ද කළ යුත්තේ? ඕරම්භාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරන්න තියෙන මාර්ගයට ප්‍රතිපදාවට එන්නම ඕනි. ඒකට පැමිණෙන්නම ඕනි. ඒ මාර්ගය තුලමයි, ඒ ප්‍රතිපදාව තුලමයි ඕරම්භාගේ සංයෝග ධර්ම ප්‍රහාණය කරන්න තියෙන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර ඊයේ දේශනාවේදී අපි ඉගෙන කතා කළා ඕරම් භාගයේ සංයෝග ධර්ම ප්‍රහාණය කියන්නේ විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ සිත පහදින්නේ ඒ ධර්මයේ සිත බැසගන්නේ ඒ ධර්මයේ සිත පිහිටන්නේ කාගේද බලවත් කෙනෙකුගේ කියලා. දුර්වල කෙනෙකුගේ ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරන සිත පහදින්නේ නැහැ. සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන කෙනෙක් කිරීම පිණිස ධර්මයේ දේශනා කරනකොට දුර්වල කෙනෙකුගේ සිත බැසගන්නේ නැහැ ඒකේ. සිත පිහිටන්නේ නැහැ ධර්මයේ. ඒ කියන්නේ සිතේ සතුටක් උපදින්නේ නැහැ, පහදින්නේ නැහැ. එයා දුර්වලයි. ඒක හරියට මේ වගේ කිව්වා ගංගානම් නදී කටමට්ටම වතුර පිරලා තියෙන ගංගානම් නදී ළඟට ඇවිල්ලා දුර්වල කෙනෙක් කියනවා මම මේ අත් දෙකින් මේ සැඩපහර කපාගෙන ඊතර වෙනවා කියලා. ඒක කරන්න බැරි දෙයක් කියනවා එයාට. ඇයි එයා දුර්වලයි කියනවා. හරි. හැබැයි ඒක ශක්තිමත් කෙනෙකුට කරන්න පුළුවන් කියනවා. ප්‍රබල කෙනෙකුට කරන්න පුළුවන් කියනවා. ඒ වගේ කියනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරන සිත පහදින්නේ. හරි. සිතේ ඒක බැසගන්නේ. සිතේ ඒක පිහිටන්නේ ප්‍රබල කෙනෙකුගේ ශක්තිමත් කෙනෙකුගේ. මම ඔබට කිව්වා ඒ ශක්තිමත් භාවය අපි ඇති කරගත යුතුයි. අපි දුර්වල නම් අපිට ඒක දැනගන්න පන් දුර්වල නම් කොහොමද? සක්කාය දිට්ඨිය පිහින ධර්ම දේශනා කරනකොට සිත පහදින්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. ඒක බැසගන්නේ නැහැ සිත. එහෙනම් අපි දුර්වලයි. දුර්වල කෙනා දුර්වල බව අවබෝධ කරගන්න ඕනේ. මම දුර්වලයි කියලා. ඒක දුර්වල කෙනා දුර්වල බව අවබෝධ කරගෙන හැමදාම මේ දුර්වල තත්ත්වෙ ඉන්නේ නැතුව එයා ප්‍රබල වෙන්න ඕනි. ශක්තිමත් වෙන්න ඕනි. හරි? ඒක අවශ්‍යතාවයක්. හරි? ශක්තිමත් කෙනා ප්‍රබල කෙනා මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනි. මොකද්ද ප්‍රතිපදාව? මොකද්ද මාර්ගය? දැන් අද අපි ඉගෙන ගන්නේ ඒ මාර්ගය. ඒ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාවේ දේශනා කරනවා කතමාචානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පහනාය. ආනන්දය මේ ඕරම් භාගී සංයෝජන පහ ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? හරි වැදගත්, හරි ලස්සනයි මේක. හරි ඔබට අපිට අත්‍යවශ්‍යයි මේක. මේ කොටස. ඉදානන්ද බික්කු උපති විවේකා අකුසලානං ධම්මානං පහනාය සබ්බසෝ කාය දුට්ටුල්ලානං පටිපස්සද්ධියා. පුත්‍රයන් දේශනා කරනවා ඉදානන්ද බික්කු උපති විවේකා. උපදි කියලා කියන්නේ කෙලෙස් වලට, අකුසල් වලට. හරි. ඒතර අකුසල් කියලා කියන්නේ පංච නීවරණනේ. ඒතර යම්කිසි කෙනෙකුගේ සිතේ පංච නීවරණ යටපත් වුණොත් එහෙම අකුසල් වලින් සිත බැහැර වෙනවා ඒ මොහොතට යාගේ. හරි. අකුසල් වලින් සිත බැහැර වෙනවා පංච නීවරණ යටපත් වීම තුල. ඒතර යාගේ සිතට හරි විවේකයක් දැනෙනවා. කායික විවේකේ කොහොමදක් තියෙනවනේ භාවනා කරන්න ගියාට පස්සේ. එතකොට දැන් මෙතන බුදුරජාණන් දේශනා කරන ඉදානන්ද බික්කු ආනන්දය භික්ෂුව උපති විවේකා. ඒ කියන්නේ අර අකුසල් වලින් සිත බැහැර වෙලා කායික චෛතසික විවේකයක් තියෙනවා. උපති විවේකා. අකුසලානං ධම්මානං පහනා. ඒ මොහොතේ එයාගේ සිතේ අකුසල් දහම් නැහැ. අකුසල් දහම් ප්‍රහාණය වෙලා ඒ මොහොතේ. සබ්බසෝ කාය දුට්ටුල්ලානං පටිපස්සද්ධියා. කයේ අලස බව, හරි, කයේ තියෙන අලස බව දුර වෙලා. අලස නැහැ, ප්‍රබෝධමත් කය. හරි. පටිපස්සද්ධියා. එයාගේ කය පස්සද්ධියෙන් යුක්තයි. පස්සද්ධියෙන් කියන්නේ සැහැල්ලු භාවයකින් යුක්තයි. කායික සැහැල්ලුවක් තියෙනවා. විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරම් විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර උපදි විවේකයෙන් යුක්ත අකුසල් වලින් බැහැර වෙච්චි අකුසලානං ධම්මානං පහන ඒ වගේම කයේ මේ අලස බවින් දුරු වෙලා අලස බව දුරු කරගෙන පස්සද්ධියෙන් යුක්තව ඉන්න ඒ කෙනා හරි ඒ භික්ෂුව විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා විවික්ත අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාර සහිත පීති සුඛං සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං විවේකයේ තුලින් හටගත්තා වූ ප්‍රීතිය සැපයත් ඇති පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. දැන් මෙයා ඉන්නේ කුමන තත්ත්වයේද? පළවෙනි ධ්‍යානයේ. හරි? පළවෙනි ධ්‍යානයේ ඉන්නේ. දැන් මේ මොකද්ද මේ අපි කියන්නේ කතා කරන්න යන්නේ? ඕරම්භාගී සංයෝග ධර්ම ප්‍රහාණය කරන මාර්ගය. ඕරම්භාගී සංයෝග ධර්ම ප්‍රහාණය කරන ප්‍රතිපදාව. හරි? ඒතර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕරම්භාගී සංයෝග ධර්ම ප්‍රහාණය කරන මාර්ගයේ ප්‍රතිපදාව. එයා දැන් ඉන්නේ පළවෙනි ධ්‍යානය තුල. සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. ඒ පළවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනා පළවෙනි ධ්‍යානය තුල යන් රූපයක් තියෙනවාද? රූපගතං. වේදනාවක් තියෙනවාද? වේදනාගතං. සංඥාගතං යන් සංඥාවක් තියෙනවාද? සංඛාරගතං යම් සංස්කාරයක් තියෙනවාද? විඥානගතං යම් විඥානයක් තියෙනවාද? පුත්තට තේරුම් ගන්න මේක. අපි දැන් මේ කතා කරන්නේ ආපහු මං කියන්න අපි මේ කතා කරන්න යන්නේ පංච ඕරම්භාගී සංයෝග ධර්ම ප්‍රහාණය කරන මාර්ගයේ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදි විවේකයෙන් යුක්ත අකුසල ධර්මයන් යටපත් කරපු ඒ මොහොතේ අකුසල ධර්මයන් නැහැ ප්‍රහාණය වෙලා තියෙන්නේ. කයේ අර දුට්ටුල්ල භාවයේ නැති වෙලා දරත භාවයේ නැති වෙලා කායික සැහැල්ලු භාවයක් තියෙනවා. පසද්ධියක් තියෙනවා. ආන්නේ කෙනාගේ විවිච්ඡේව කාමෙහි කාමයන්ගෙන් වෙන් වුණු විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණු සවිතක්ක විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය සැපයත් ඇති පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා මේ කෙනා. ආන්නේ පළවෙනි ධ්‍යානෙන් යුක්ත කෙනාගේ යම් ඒ මොහොතේ යම් රූපයක් ඇද්දේ ධ්‍යානයේ තුල. හරි? ධ්‍යානයේ තුල යම් රූපයක් ඇද්ද වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද සංස්කාරයක් ඇද්ද විඥානයක් ඇද්ද තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. ඒ පළවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනාගේ ඒ මොහොතේ ධ්‍යානය තුල යම් රූපයක් ඇද්ද වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද සංස්කාරයක් ඇද්ද විඥානයක් ඇද්ද? මොකද්ද? ඒ ධ්‍යානයේ තුල පංච උපාදානස්කන්ධයක් තියෙනවා. හරි? ඒ ධ්‍යානයේ තුල පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ධ්‍යානයේ තුල. තේදම් ඒ දැන දේශනා කරනවා සෝ යදේව තත්ත හෝති. ඒ ධ්‍යානයේ තුල ඒ තුල සෝ යදේව තත්ත හෝති. ඒ ධ්‍යානයේ තුල යම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් ඇද්ද? එහෙනම් ධ්‍යානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. පළවෙනි ධ්‍යානය කියන්නේ පංච උපාදානස්කන්ධයක්. එතන තියෙන්නේ. ආන්නේ පංච උපාදානස්කන්ධයක් ඇද්ද? තේ ධම්මේ ඒ පංච උපාදානස්කන්ධේ ඒ පංච උපාදානස්කන්ධේ
අනිච්චතු ඒ පංච පාදානස්කන්ධය අනිත්‍ය විදිහට දකිනවා. අනිච්චතු දුක්ඛතු ඒ පංච පාදානස්කන්ධය දුකක් විදිහට දකිනවා. රෝගතු ඒ පංච පාදානස්කන්ධය රෝගයක්, ගණ්ඩයක්, සල්ලතෝ කියන්නේ හුලක්. අගතු පීඩාවක්. ආබාධතු එක ආබාධයක්. පරතු අනුන්ගේ දෙයක්. පලෝකතු කැඩී බිඳී යන දෙයක්. සුණු විසුණු වෙන දෙයක්. පලෝකතු ශුන්‍යතු ශූන්‍ය වූ දෙයක්. අනත්තතු අනාත්ම වූ දෙයක්. මේ විදිහට සමනුපස්සනා කරනවා. ඒ ධ්‍යානය තුළමයි. ඒ ධ්‍යානය තුළම එයා මේක කරන්නේ. ඒ ධ්‍යානය තුළම එයා කරන්නේ. ඒ ධ්‍යානය තුළ තියෙන රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය කොහොමද බලන්නේ? අනිත්‍ය දෙයක් විදිහට. අනිත්‍යයි කියලා. ඇයි? ඒක හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. ධ්‍යානය තුල ධ්‍යානයක් තියෙනවද? ඒ ධ්‍යානයත් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. එහෙනම් ඒ ධ්‍යානය තුල තියෙන පංච උපාදානස්කන්ධය කොහොමදත් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නේ. එහෙනම් ඒක අනිත්‍යයි. කොහොමද මේ අනිත්‍ය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ওই තියෙන සූත්‍ර දේශනාවක් මට මේ අහුණා. ලෝකාවලෝකන සූත්‍රය කියලා. කුද්දක නිකායේ එකේ උදාන පාළිවල තියෙනවා. ඔබ ගිහිල්ලා කියවන්න බලන්න. ලෝකාවලෝකන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මං සම්බුද්ධත්වයට පත් වුණු ඒ මුල්ම අවස්ථාවේ හරි සම්බුද්ධත්වයට පත් වෙලා දවස් 7ක් මම ඒ බෝධි මූලේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ දවස් 7 ඉක්මවා ගියාට පස්සේ මම සමාපත්තියෙන් නැගිටලා ලෝකයේ දිහා බැලුවා කියනවා. ලෝකාවලෝකනය කියන්නේ ඒක. ලෝකයේ දිහා මම බැලුවා කියනවා ඒ සමාපත්තියෙන් නැගිටලා. එතකොට මම දැක්කා කොහොමද? අයං ලෝකෝ සන්තාපජාතෝ, මේ ලෝක සත්‍යයා, මේ ලෝකයා සන්තාපජාතෝ, සන්තාපයෙන් යුක්තයි. සන්තාපයෙන් කියලා කියන්නේ පීඩාවෙන්. හරි? සන්තාපයෙන් පීඩාවෙන් යුක්තයි මේ ලෝක සත්‍යයා. දුකටපත් වෙලා. පස්ස පරේතෝ ස්පර්ශයට ගැති වෙලා. ස්පර්ශයට ගැති වෙලා. එහෙනම් මේ ලෝක සත්‍යයා ස්පර්ශයට ගැති වෙලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කළේ. කිම්මූලක කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පස්ස සමුදයා සබ්බේ ධම්මා කියලා. පස්සේ සමුදයෙන් තමයි සියලු දේවල් උපදින්නේ. සියලු දේ උපදින්නේ ස්පර්ශයෙන් කිව්වා. පස්ස සමුදයා සබ්බේ ධම්මා. පස්ස සමුදයා සබ්බේ ධම්මා. මෙතන බුදුරජාණන් දේශනා කරන පස්ස පරේතු, මේ ලෝකයා සන්තාපෙන් යුක්තයි. සන්තාපජාතෝ පස්ස පරේතු රෝගං වදති අත්තතෝ, මේ ලෝක සත්‍යයා අත්තතෝ තමා කියලා, ආත්මයි කියලා, තමා කියලා කියන්නේ මොකටද? රෝගයකට. රෝගං වදති අත්තතෝ. මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දින 7ක් සමාපatti සුවයෙන් බෝධි මුල්ලේ වැඩ ඉඳලා ඒ දවස් 7 ඇවෑමෙන් ලෝකෙ දිහා බලනවා. බලනකොට බුදුරජාණන් වහන්සේට පේනවා මේ ලෝක සත්‍යයා සන්තාපජාතු, අතිශයින්ම දුකටපත් වෙලා ඉන්නේ. පස්ස පරේතු ස්පර්ශයට ගැති වෙලා ඉන්නේ. රෝගං වදති අත්තතු, ආත්මය මම කියලා කියනවා මොකටද? රෝගයකට. රෝගං වදති අත්තතු. යේන යේනේහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යේන යේනේහි මඤ්ඤති, යඤ්ඤං ආකාරයකට මඤ්ඤති. මඤ්ඤති කියලා කියන්නේ හිතනවාද? මඤ්ඤනා කරනවා. හිතනවාද? යඤ්ඤං ආකාරයකින් හිතනවාද?
තතෝතං හෝති අඤ්ඤතා. ඒ හැම දෙයක්ම අඤ්ඤතා වෙනස් ස්වභාව අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. මොකක්ද කියන්නේ? අනිත්‍යයි කියලා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම මොකක්ද? සිතා ගැනීම. හරි? හැම දෙයක්ම සිතා ගැනීම. සංස්කාර. මේ ලෝකේ හැම දෙයක්ම සිතා ගැනීම. යේනේ හිමඤ්ඤති යං යං ආකාරයකට සිතයිද තතෝතං හෝති අඤ්ඤතායි හැම දෙයක්ම අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. තතෝතං හෝති අඤ්ඤතා. අඤ්ඤතා භාවී භව සත්තෝ ලෝකෝ භව පරේතෝ භව මේවා බිනන්දති. පුදුරනේ දකින්නවා. අඤ්ඤතා භාවී භව සත්තෝ අඤ්ඤතා භාවී භව සත්තෝ ලෝකෝ භව පරේතෝ. හරි මේ අන්‍ය ස්වභාවයකට පත් වෙන ඒ භවය කියන්නේ භව අඤ්ඤතා භාවී. ඒ කියන්නේ මේ යම් කියන්නේ පැවැත්ම අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අඤ්ඤතා භාවී. භව සත්තු ඒ භවයේ ඉන්න සත්‍යයන් භව සත්තු ලෝකෝ භව පරේතු භවයටම ඇලිලා ඉන්නවා. භවය කියන්නේ මෙතන පැවැත්ම. හරි භවය කියන්නේ පැවැත්ම. භවයටම ඇලිලා ඉන්නවා. භව පරේතු භවයම අභිනන්දනා කරනවා. භව මේවා අභිනන්දති. භවයම පැවැත්මම අභිනන්දනා කරනවා. ඒකම සතුටින් පිළිගන්නවා. හරි භවයම පැවැත්මම සතුටින් පිළිගන්නවා. එහෙනම් මේ ලෝක සත්‍යය පැවැත්මට තමයි අහු වෙලා ඉන්නේ. හරි පැවැත්මට අහු වෙලා ඉන්නේ. භවය කියන්නේ ඒකට. පැවැත්මටම අහු වෙලා ඉන්නවා. භව මේවා අභිනන්දති. යදබිනන්දති තං භයං. ඒතර භවයම තමයි අභිනන්දනා කරන්නේ. සතුටින් පිළිගන්නේ භවයමයි. හරි යදබිනන්දති යමක් දේ සතුටින් පිළිගන්නේ යදබිනන්දති තං භයං. ඒකම තමයි භය. ඒක බයක්. ඇයි ඒක ස්වභාවය මොකක්ද? අන්‍ය ස්වභාවයකට පත්. ඒකේ ස්වභාවය මොකක්ද? අන්‍ය ස්වභාවයකට පත්වීම. තතෝතං හෝති අඤ්ඤතා අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. හරි නමුත් ඒ භවයම අන්‍ය ස්වභාවයකට පත්වන ඒ භවයම අභිනන්දනා කරනවා. හරි යදබිනන්දති තං භයං. යම් දෙයක්ද සතුටින් පිළිගන්නේ ඒකම බයක්. යස්ස භායති තන් දුක්ඛං. යමකටද බය වෙන්නේ? ඇයි බය වෙන්නේ? ඒ තමන් හිතා ඉන්න දේ අන්‍ය ස්වභාවයකට පත් වෙයි කියලා. ඒක වෙනස් වෙයි කියලා බයයි. යද විනන්දති තම් භයං. යමක්ද අභිනන්දනා කරන්නේ ඒක බයක්. ඇයි ඒක වෙනස් ස්වභාවයකට පත් වෙනවා. යස්ස භායති යම් දෙයකටද බය වෙන්නේ තන් දුක්ඛං. ඒක තමයි දුක. ඒකනේ පුදුරේන දේශනාකට යම්පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුක්ඛං බන්තේ. දුකයි ස්වාමීනි. ඇයි අනිත්‍ය දේ දුක වෙන්නේ? අනිත්‍ය දේ අනිත්‍ය වෙයි කියලා බයක් තියෙනවා. හරි මේ ලෝකේ ඒ අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යයි කියලා බයක් තියෙනවා. අපට ලෝක සත්‍යයට යස්ස භායති තන් දුක්ඛං. ඒ භය තමයි දුක. යස්ස භායති තන් දුක්ඛං. ඒ භය තමයි දුක. භව විප්පහානාය කෝ යදිදම් බ්‍රහ්මචරියං උස්සති. මේ නිවන් මඟ බ්‍රහ්මචරිය තියෙන්නේ මොකටද? භව විප්පහානාය. ආන්නී භවය ඒ පැවැත්ම නැති කරලා දාන්නයි. හරි ඒ පැවැත්ම ඒ භවය නැති කරලා දාන්නයි. ඒකෙන් නිදහස් වෙන්නයි මේ බ්‍රහ්මචරිය තියෙන්නේ. නිවන් මඟ තියෙන්නේ. එහෙනම් බලන්නකෝ. එතකොට මේ ඒ පංච උපාදානස්කන්ධය හරි ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට දකින්න කියනවා. දකින්න. අනිත්‍ය විදිහට.
දුකක් විදිහට. අනිත්‍ය දේ දුකට අයිති. ඇයි? අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යයි කියලා බයක් තියෙනවා. ඒ බය තමයි දුක කියලා කියන්නේ. ඒ බය තමයි දුක. යස බයයි තන් දුක්ඛං. ඒක තමයි දුක. එහෙනම් ඔන්න ඒ පළවෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට දකිනවා. හරි? ඊට පස්සේ දුකක් විදිහට දකිනවා. රෝගයක් විදිහට දකිනවා. ගණ්ඩයක් විදිහට දකිනවා. සල්ලයක් විදිහට දකිනවා. අගක් විදිහට දකිනවා. ආබාධයක් විදිහට දකිනවා. පරතු අනුන්ගේ දෙයක් විදිහට දකිනවා. අපි හිතන්නේ මගේ කියලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ගේ දෙයක් විදිහට දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනා ගණනාවක් කීපයක්ම තියෙනවා. නතුම්හාක සූත්‍ර. හරි? නතුම්හාක සූත්‍ර කීපයක්ම තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් බික්කවේ නතුම්හාකං තම් පජහත. මහණෙනි ඔබේ නොවේ නම් යමක් ඒක අතහරින්න. හරි? යම් බික්කවේ නතුම්හාකං තම් පජහත. මහණෙනි ඔබේ නොවේ නම් යමක් ඒක අතහරින්න. කිංච බික්කවේ නතුම්හාකං. මහණෙනි මොකක්ද ඔබේ නොවෙන්නේ? රූපම් බික්කවේ නතුම්හාකං. මහණෙනි රූපය ඔබේ නොවේ. තම් පජහත. ඒක අතහරින්න. වේදනා බික්කවේ නතුම්හාකං තම් පජහත. සංඥා බික්කවේ නතුම්හාකං තම් පජහත. සංඛාරා බික්කවේ නතුම්හාකං තම් පජහත. විඥානම් බික්කවේ නතුම්හාකං තම් පජහත. මහණනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් ඔබේ නොවේ. ඒක අතහරින්න. තංගෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. මහණනි ඒකේ ඒ ප්‍රහාණය කළොත් ඔබට හිතසුව පිණිස පවතිනවා. ඇයි? තමාගේ නොවේ. මගේ නොවේ. මගේ නොවේනේ තමන්ගේ නොවන දේවල් අතහරින්න කියනවා. හරි? ඒතර මේ පංච උපාදානස්කන්ධය පරතු අනුංග දෙයක් විතර බලන්න කියනවා. තමන්ට අයිති නැති දෙයක් විතර බලන්න කියනවා. පරතු. පලෝකතු මේක කැඩෙන බිඳෙන දෙයක් විතර දකින්න කියනවා. පලෝකතු ශුඤ්ඤතු හිස් දෙයක් විදිහට දකින්න කියනවා. අනත්තතු තමාගේ වශගේ පවත්වන්න බැරි දෙයක් විතර දකින්න කියනවා. පංච උපාදානස්කන්ධය. ඕන්න මොකද්ද මේ ආපහු මං කියන්නම් මේ අපි මේ දැන් මේ මොකද්ද මේ ඉගෙන ගන්නේ? ඕරම්භාගයේ සංයෝජන පහ ප්‍රහාණය කරන මාර්ගීය ප්‍රතිපදාව. හරි? ඕරම්භාගයේ සංයෝජන පහ ප්‍රහාණය කරන ප්‍රතිපදාව මාර්ගය තමයි අපි මේ ඉගෙන ගන්න. හරි? එතකොට මොකද්ද කොහොමද දැන් මේ කරගෙන යන්නේ අපි? පළවෙනි ධ්‍යානය. ඔන්න පළවෙනි ධ්‍යානයේ උපදව ගත්තා. ඒ පළවෙනි ධ්‍යානයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පළවෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් විදියට, දුකක් විදියට, රෝගයක් විදියට, ගණ්ඩයක් විදියට, සල්ලක් විදියට මේ විදියට 11 ආකාරයකට ඒක පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන්න කියනවා. පළවෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ තේහි ධම්මේහි චිත්තම් පටිවාපේති. එතකොට ඒ ධර්මයන් කෙරෙහි කුමන ධර්මයන්ද? ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි චිත්තම් පටිවාපේති. ඒ කෙරෙහි සිත ඇලෙන්නේ, පිහිටන්නේ. හරි? පටිවාපේති. ඒකේ ඒ කෙරෙහි සිත හැකිලෙනවා. ඒකේ පිහිටන්නේ සිත. පටිවාපේති. මොකේද? ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි. පංච උපාදානස්කන්ධය කෙරෙහි සිත පිහිටන්නේ. පටිවාපේති. සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්වා. එයාගේ සිත ඒක නොපිහිටද්දී පටිවාපෙත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරති. අමෘත ධාතුවේ. හරි? අමෘත ධාතුවේ සිත පිහිටන්න පටන් ගන්නවා. උපසංහරති. අමෘත ධාතුවේ සිත පිහිටනවා. මොකක්ද අමෘත ධාතුව කියන්නේ? නිවන. හරි? අර පංච උපාදානස්කන්ධය අර විදිහට 11 ආකාරයකට විදර්ශනා කරද්දි ඒකේ සිත පිහිටන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ සිත පිහිටන්නේ නැතුව අමෘත ධාතුවේ සිත පිහිටනවා. කොහොමද සිත පිහිටන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. මෙයමයි ශාන්ත ඒතං සන්තං ඒතං පනීතං මෙයමයි ප්‍රනීත
එනම් යදිදං එනම් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සබ්බූතපදි පටිනිස්සග්ගෝ සියලු උපදීන්ගේ පටිනිස්සග්ගේ සියලු උපදීන්ගේ නිදහස් වීම තණ්හක්කයෝ තණ්හාව ෂේ කරලා දැමීම විරාගෝ නොයල්ම නිරෝධය නිබ්බානන්ති ඒ නිවන ඒකමයි ශාන්ත ඒකමයි ප්‍රණීත කියලා ඒ අමෘත ධාතුවේ අසංකත ධාතුවේ සිත පිහිටනවා කියනවා. අර විදියට පංච උපාදානස්කන්ධය ගැන අර 11 ආකාරයට විදර්ශනා කරන්න එයාගේ සිත පිහිටනවා. ඒක පිහිටන්නේ නැතුව ඒ පංච උපාදානස්කන්ධය පිහිටන්නේ නැතුව අමෘත ධාතුවේ සිත පිහිටනවා කියනවා. හරි. සෝ තත්තට්ඨිතු ආසවානං කයං පාපුනාති. එයාගේ සිත ඒකෙ පිහිටද්දි මොකේද? අමෘත ධාතුවේ නිවනේ අසංකත ධාතුවේ සිත පිහිටද්දී තත්තට්ඨිතෝ ඒ පිහිටද්දී ආසවානං කයං පාපුනාති ආශ්‍රව සම්පූර්ණ ෂේ වෙලා යන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඒක පිහිටද්දී. හරි. නොචී ආසවානං කයං පාපුනාති සම්පූර්ණ ආශ්‍රව ප්‍රහාණීය වෙලා නොගියොත් හරි නේතේව ධම්ම රාගේන තාය ධම්ම නන්දියා පංචන්නං ඕරම්භාගයානං සංයෝජනම් නම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවාති ධම්මා තස්මා ලෝකා. සම්පූර්ණ ආශ්‍රව ෂය වෙලා නොයනවා නම් ඒ කියන්නේ අරහත්ත්වයටපත් නොයනවා නම් එහෙම අර ධර්මයේ කෙරෙහි තියෙන ඇල්ම හේතු කරගෙන මොන ධර්මයේ කෙරෙහිද? මෙන්න මේ අර අසංකත ධාතුව එහෙම නැත්නම් අමෘත ධාතුව නිවන ගැන සිත පිහිටලා ඒකනේ සිත පිහිටලා තියෙන්නේ. ඒකනේ ආයේ සිත වැඩ කරන්නේ. ඒතං සන්තං ඒතං පනිතං ඒමයි ශාන්ත ඒමයි ප්‍රණීත. හරි. එහෙනම් යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරයන්ගේ සමතේකටපත් වීම සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය තණ්හක්කයෝ සියලු ආශ්‍රවයන්ගේ ෂය වීම විරාගය නිරෝධය එනම් නිබ්බාණය මේක තමයි ශාන්ත ප්‍රණීති කියලා. ඒක සිත පිහිටද්දී ආන්න ඒ ගැන සිතේ ඇතිවන කැමැත්ත ඇල්ම ධම්ම නන්දියා ඒ ඇල්ම හේතු කරගෙන පංචන්නං ඕරම්භාගයානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති. පංච ඕරම්භාගීය සංයෝ ධර්ම පරික්ඛයා ෂේ වෙලා ප්‍රහාණය වෙලා ගිහිල්ලා ඕපපාතිකෝ හෝති ඕපපාතික තත්ත්වයටපත් වෙනවා. තත්ත පරිනිබ්බායි එහෙදිම පිරිනුවම් පාන තත්ත එහෙදී පරිනිබ්බායි පිරිනුවම් පානවා. අනාවත්ති ධම්මා තස්මා ලෝකා. ආවත්ති කියලා කියන්නේ නැවත එනවා කියන එකයි. ආවත්ති අනාවත්ති නැවත එන්නේ නැහැ. නැවත එන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. කොහාටද? තස්මා ලෝකා. තස්මා ලෝකා කියලා කියන්නේ මේ ලෝකවලට. ඒ කියන්නේ කාම ලෝකවලට. හරි. තස්මා ලෝකා කාම ලෝකවලට නැවත එන්නේ අනාවත්ති ධම්මා තස්මා ලෝකා. නැවත මේ කාම ලෝකවලට නොයන තත්ත්වයටපත් වෙනවා. එහෙදිම හෝ තත්ත පරිනිබ්බා එහෙදිම පිරිනුවම් පානවා. අයම්පිකෝ ආනන්ද මග්ගෝ අයම් පටිපදා පංචන්නං ඕරම් භාගයානං සංයෝජනං පහනාය. ආනන්දය ඕනෝක ඕරම් භාගයේ සංයෝ ධර්ම ප්‍රහාණය කරන්න තියෙන මාර්ගයේ ප්‍රතිපදාව. කොච්චර ලස්සනද? හරි. ඕරම්භා එකනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මේ මාර්ගය තුල. විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්නේ මේ මාර්ගය තුල. බුදුරජාණන් වහන්සේ අප වෙනවා මේ මාර්ගයට නොපැමිණ ප්‍රහාණය කරන්න බෑ කියලා. මේ මාර්ගයට නොපැමිණ ප්‍රහාණය කරන්න බෑ. කොයි මාර්ගයට නොපැමිණද? පංච උපාදානස්කන්ධේ 11 ආකාරයට විදර්ශනා නොකර. හරි. පංච උපාදානස්කන්ධේ 11 ආකාරයට විදර්ශනා නොකර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න බෑ.
විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ප්‍රහාණය කරන්න බෑ කියනවා. හරි? ප්‍රහාණය කරන්න බෑ කියනවා. මේ ඒ 11 ආකාර විදර්ශනා නොකර. ඔන්නෝක තමයි මාර්ගය. ඔන්නෝක තමයි ප්‍රතිපදාව. ඕරම්භාගී සංයෝග ධර්ම පහ ප්‍රහාණය කරන්න තියෙන මාර්ගයේ ප්‍රතිපදාව ඔන්නෝකයි. ඒතර ඒ කරන්නේ පළවෙනි ධ්‍යානයේ තුල. හරි. පුනච පරං ආනන්ද බික්කු විතක්ක ਵਿਚාරාණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතිය ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. හරි. දෙවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. දෙවෙනි ධ්‍යාන උපදව ගන්නවා කියනවා. ඒතර දැන් මම ධ්‍යාන විස්තර කරන්න යන්නේ නැහැ ඔබට. විතක්ක ਵਿਚාරණ ූපසමා අජ්ජත්තං. දැන් මේ ටික මම විස්තර කරා. මොකද මේවා අපි ඉස්සෙල්ලත් කතා කරලා තියෙන නිසා. දැන් මේ දේශනාවේ කාලේ ඉක්මවා යන නිසා මම ධ්‍යාන විස්තර කරන්න යන්නේ නැහැ ඔබට. දැන් දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. ඒ දෙවෙනි ධ්‍යානය තුල ඉඳගෙන ඒ දෙවෙනි ධ්‍යානය තුල යම් රූපයක් ඇද්ද, වේදනාවක් ඇද්ද, සංඥාවක් ඇද්ද, සංස්කාරයක් ඇද්ද, විඥානයක් ඇද්ද, ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදියට, දුකක් විදියට, රෝගයක් විදියට, ගඩක් විදියට, සල්ලක් විදියට මේ විදියට 11 ආකාරයෙන් විදර්ශනා කරනවා. එතකොට ඒ පංච උපාදානස්කන්ධය ගැන එයාගේ සිත පිහිටන්නේ නැතුව අසංකත ධාතුවේ, අමෘත ධාතුවේ නිවනේ සිත පිහිටනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා ඒ නිවනේ සිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ නිවනේ සිත පිහිටද්දී එයාගේ පංච උපාදාන ඒ ඕරම්භාගයේ සංයෝග ධර්ම පහ ප්‍රහාණය වෙලා යන්න පුළුවන් කියනවා සම්පූර්ණයෙන්ම. එක්ක අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙනවා. සම්පූර්ණයෙන් මේ කියන්නේ ආශ්‍රවක්ෂය වෙලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. නැත්තම් ඕරම්භාගී සංයෝග ධර්ම පහ ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඒ දෙවෙනි ධ්‍යානය තුල. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි ධ්‍යානය තුල වෙන්න පුළුවන් කියනවා. තුන්වෙනි ධ්‍යානයට යම්කිසි කෙනෙක්පත් වෙනවා. දැන් පළවෙනි ධ්‍යානෙ මේක කරේ නැත්තම් හරි දෙවෙනි ධ්‍යානෙ තුනත් කරේ නැත්තම් තුන්වෙනි ධ්‍යානයටපත් වෙලත් මේ කරන්න පුළුවන් කියනවා. පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සුකංච කායේන පටසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සුකමා සතිමා සුඛ විහාරීති තන් තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා කියනවා. ඒතර තුන්වෙනි ධ්‍යානයේ තුල යම් රූපයක් ඇද්ද, වේදනාවක් ඇද්ද, සංඥාවක් ඇද්ද, සංස්කාරයක් ඇද්ද, විඥානයක් ඇද්ද මේ පංච උපාදානස්කන්ධය අර 11 ආකාරයෙන් විදර්ශනා කරනවා කියනවා. තුන්වෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය. ඒ විදර්ශනා කරද්දී ඒ පංච උපාදානස්කන්ධය ගැන සිත පිහිටන්නේ නැතුව අමෘත ධාතුවේ, අසංකත ධාතුවේ නිවනේ සිත පිහිටන්න පටන් ගන්නවා කියනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මේමයි ශාන්තය මේමයි ප්‍රණීත කියලා ඒ නිවනේම සිත පිහිටන්න පටන් ගන්නවා කියනවා. ඒ අසංකත ධාතුවේම සිත පිහිටන්න පටන් ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට එක්කෝ ආශ්‍රව සම්පූර්ණයෙන් ක්ෂය වෙලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. එහෙමත් නැත්නම් ඕරම් භාගී සංයෝග ධර්ම පහ ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි ධ්‍යානය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි ධ්‍යානය තුලත් මේ කරන්න පුළුවන් කියලා. ඒතර හතරවෙනි ධ්‍යානය තුල උපේක්ෂාව තියෙන්නේ ආන්නේ හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය. එහෙනම් හතරවෙනි ධ්‍යාන තුල පංච උපාදානස්කන්ධයන් තියෙන්නේ. රූප වේදනා දැන් මේවා මේ පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන්නේ රූප ධ්‍යානනේ. ඒතර රූපයත් ඇතුළත්. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම විදර්ශනා කරන 11 ආකාරයකට.
හතරවෙනි ධ්‍යානය තුලත් ඒක කරන්න පුළුවන්. ඒතර හතරවෙනි ධ්‍යානය තුල තියෙන මේ පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කරන්න එයාගේ සිත ඒ පංච උපාදානස්කන්ධයේ පිහිටන් නැතුව අසංකත ධාතුවේ අමෘත ධාතුවේ සිත පිහිටනවා කියනවා. කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති කියලා නිවනේ සිත පිහිටනවා කියනවා. ඒතර නිවනේ සිත පිහිටද්දී එයාගේ එක්කෝ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්, සියලුම ආශ්‍රයයන් ප්‍රහාණය වෙලා ගිහිල්ලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. නැත්තම් ඕරම්භාගී සංයෝග ධර්ම පහ ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. හරි, ඕරම්භාගී සංයෝග ධර්ම ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඉතින් බලන්නකෝ, ඉතින් පළවෙනි ධ්‍යානය තුලත් මේක පුළුවන්, දෙවෙනි ධ්‍යානය තුලත් පුළුවන්, තුන්වෙනි ධ්‍යානය තුලත් පුළුවන්, හතරවෙනි ධ්‍යානයත් පුළුවන්. හරි, එහෙනම් පළවෙනි ධ්‍යානෙත් අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. මේක පැහැදිලිනේ පළවෙනි ධ්‍යානය තුල. ඉතින් ධ්‍යානය තුල තියෙන පංච උපාදානස්කන්ධය. පළවෙනි ධ්‍යානයේ තියෙන පංච උපාදානස්කන්ධය 11ට විදර්ශනා කරලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. නැත්නම් අනාගාමී වෙන්න පුළුවන්. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ඒ ධ්‍යානවලත් ඒ දේම කරන්න පුළුවන්. ඒතර පින්වත්නි, හැබැයි පළවෙනි ධ්‍යානයේ තුල යම්කිසි කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවා නම් පළවෙනි ධ්‍යානයේ තුල එයාගේ ධ්‍යාන සම්පූර්ණ වෙනවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානත් උපදව ගන්නවා අරහත්ත්වයටපත් වීමත් එක්කම. හැබැයි පළවෙනි ධ්‍යානයේ තුල පුළුවන් අරහත්ත්වයටපත් වෙන්න. හරි, පළවෙනි ධ්‍යානයේ තුල අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒක හොඳට පැහැදිලි මේ සූත්‍ර දේශනාවත් එක්ක. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, පුනචපරං ආනන්ද බික්කු සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්ථංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානංචායතනං උපසම්පජ්ජ විහෙරති. දැන් අර රූපී ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අරූපී ධ්‍යාන තත්ත්වයටපත් වෙනවා. හරි, රූප ධ්‍යාන පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, මේවා රූප ධ්‍යාන. මේ රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අරූප ධ්‍යාන උපදව ගන්නවා. ඒතර අරූප ධ්‍යාන වල පළවෙනි ධ්‍යානෙ මොකද්ද? ඒක මේ කියන්නේ සබ්බසෝ රූප සංඥානං සමතික්කමා. රූප සංඥාවක් නැහැ දැන්. රූපී සංඥාවක් නැහැ. පටික සංඥානං අත්ථංගමා. පටික භාවක් නැහැ. රූප භාවක් නැත්තම් පටික භාවක් නැහෙනි. හරි. ඒතර පටික සංඥානං අත්ථංගමා. ඉතින් පටික සංඥාවකුත් නැහැ. නානත් සංඥානං අමනසිකාරා. වෙන වෙන එක එක සංඥාවලුත් නැහැ. එහෙනම් එකම එක සංඥාවක් තියෙනවා. මොකක්ද? අනන්තෝ ආකාශෝති ආකාසානංචයතනං උපසම්පජ්ජ විහෙරති. ආකාශය අනන්තයි කියලා ආකාසානංචයතන ඒ සමාපatti උපදවාගෙන වාසය කරනවා. උපසම්පජ්ජ විහෙරති. සෝ යදේව තත්ත හෝති වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. ඊතර බලන්න වෙනස. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය මේක උසාට දර්ශනා කරනවා. හැබැයි අරූප ධ්‍යාන වලට යනකොට රූපේ නැහැ. දැන් දර්ශනා කරන්න මොකද්ද? වේදනාගතං. ඒ ආකාසානංචායතනය තුල තියෙන වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය, ඒ හතර විදර්ශනා කරනවා. රූපේ නැහැ. අරූපීනේ. රූපේ නැහැ. ඒතර මේ ධ්‍යාන හතර විදර්ශනා කරද්දී කොහොමද විදර්ශනා කරන්නේ? අර විදිහටම අර 11 ආකාරයකට. අනිත්‍ය දෙයක් විදිහට, දුකක් විදිහට, රෝගයක් විදිහට, ගණ්ඩයක් විදිහට, සල්ලයක් විදිහට, හරි? මේ පීඩාවක් විදිහට මේ විදිහට 11 ආකාරයට විදර්ශනා කරනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ හතර. ඇයි? අරූපීනේ. රූපේ නැහැ. හරි? ආන්නේ විදිහට විදර්ශනා කරන්න එයාගේ සිත ඒ උපාදානස්කන්ධවල පිහිටන්නේ නැතුව අමූර්ත ධාතුවේ, එහෙම නැත්නම් අසංකත ධාතුවේ සිත පිහිටන්න පටන් ගන්නවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූතපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති කියලා ඒ නිවන සිත පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? එක්කෝ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. නැත්තම්
ඕරම් භාගී සංයෝග ධර්ම පහ ප්‍රහාණය වෙන්න පුළුවන් කියනවා. අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනචපරං ආනන්ද බික්කු සබ්බසෝ ආකාසානංචායතනං සමතික්කම්ම. දැන් ආකාශය අනන්තයි කියලා ඒ ඇති කරගත්තු සමාපත්තිය ඉක්මවලා ගිහිල්ලා සමතික අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණංචායතනං උපසම්පජ්ජ විහෙරති. විඤ්ඤාණයම අනන්තයි කියලා විඤ්ඤාණයම අනන්තයි කියලා දැන් එයාගේ සංඥාව තියෙන්නේ මනසිකාරයේ තියෙන්නේ ඒක. මොකද්ද? විඤ්ඤාණය අනන්තයි. විඤ්ඤාණය අනන්තයි කියන එක. වෙන කිසිදු දෙයක් යා මනසිකාරයේ නැහැ. සංඥාවේ නැහැ. විඤ්ඤාණය අනන්තයි කියන එක තමයි සංඥාව තියෙන්නේ. විඤ්ඤාණය අනන්තයි කියන තමයි මනසිකාරයේ තියෙන්නේ. ඒකට කියනවා විඤ්ඤාණංචායතන සමාපත්තිය කියලා. දැන් මේ සමාපත්තියෙත් රූපේ නැහැ. අරූපී. මේකෙත් තියෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ උපාදානස්කන්ධ හතර. ඒ උපාදානස්කන්ධ හතර අනිත්‍ය විදියට දුකක් විදියට රෝගයක් විදියට ගණ්ඩයක් විදියට සල්ලයක් විදියට අගක් විදියට මේ ආදී 11 ආකාරයෙන් විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරනකොට අර උපාදානස්කන්ධවල සිත පිහිටන්නේ නැතුව අසංකත ධාතුවේ අමෘත ධාතුවේ සිත පිහිටන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එක්ක අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන. එහෙම නැත්නම් පංච ඕරම් භාගයෙන් සංයෝ ධර්ම ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඉන්පස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බසෝ විඤ්ඤාණංචායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. දැන් එයා විඤ්ඤාණංචායතන සමාධියත් ඉක්මවා ගිහිල්ලා නත්ති කිංචීති කිසිවක් නැත කියලා නත්ති කිංචීති කිසිවක් නැත. දැන් එයාගේ සංඥාව තියෙන්නේ මොකද්ද? කිසිවක් නැත කියන එක. කිසිවක් නැත කියන එක තමයි සංඥාව. කිසිවක් නැත කියන එක තමයි මානසිකාරය. ආන්නේක මානසිකාරය කරනකොට එයා ඔන්න අලුත් සමාපත්තියට සමවදින මොකද්ද? ආකින්චඤ්ඤායතනය. කිසිවක් නැත කියන ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවදිනවා. ඒතර ආකින්චඤ්ඤායතන සමාපත්තියත් අරූපී. ඒකෙත් රූපේ නැහැ. ඒ ආකින්චඤ්ඤායතන සමාධිය තුල තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ හතර අර අනිත්‍ය දෙයක් විදියට දුකක් විදියට රෝගයක් විදියට ගණ්ඩයක් විදියට සල්ලයක් විදියට අගක් විදියට ආබාධයක් විදියට මේ විදියට 11 ආකාරයෙන් විදර්ශනා කරනවා. හරි? ඒ විදර්ශනා කරන්න අර උපාදානස්කන්ධ වල සිත පිහිටන්නේ නැතුව මොකද වෙන්නේ? අසංකත ධාතුවේ අමූර්ත ධාතුවේ සිත පිහිටනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමුතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා ඒ නිවනේ සිත පිහිටන්න පටන් ගන්නවා. නිවන සිත පිහිටද්දි මොකද වෙන්නේ? එක්කෝ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. සීරු ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්න පුළුවන් කියනවා. එහෙමත් නැත්නම් ඕරම් භාගයේ සංයෝ ධර්ම පහ ප්‍රහාණය වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. හරි? අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. ඒකට බලන්න දැන් මේ මොකද්ද මේ ඉගෙන ගත්තේ අද දේශනාව තුළ? ඕරම් භාගීය සංයෝ ධර්ම ප්‍රහාණය කරන මාර්ගය ප්‍රතිපදාව. ඕරම් භාගීය සංයෝ ධර්ම ප්‍රහාණය කරන මාර්ගයේ ප්‍රතිපදාව. ඒතර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මේ මාර්ගය තුලයි මේ ප්‍රතිපදාව තුලයි. විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේවා ප්‍රහාණය වෙන්නේ මේ මාර්ගය තුලයි මේ ප්‍රතිපදාව තුලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙන් තොරව බෑ කියලා. ඊට කාමරාග පටික ඒ සංයෝධන පහම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ ඕරම් භාගයේ සංයෝධන පහම ප්‍රහාණය කරන්න වෙන්නේ මේ මාර්ගය තුල මේ ප්‍රතිපදාව තුල. ඉතින් බලන්න දැන් බුදුරජාණන් දැන් මේ එතකොට මේ අපි දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ධ්‍යාන උපදවාගෙන ඒ කියන්නේ සමාධිය දිනු කරගෙන හරි සමාධියේ කෙලවර දක්වාම වාගේ සමාධිය දිනු කරගෙන ඒ සමාධිය තුල මේ පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන විදිය දැන් සමාපatti 7කම දේශනා කළා.
අටවෙනි සමාපත්තිය. ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතනෙ. ඒක දේශනා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඇයි? සංඥාවක් නැහැ. සංඥාවක් නැති නිසා අපිට විදර්ශනාවක් කරන්න බෑ. සංඥාවක් නැති නිසා. සංඥාවක් නැති නිසා විදර්ශනාවක් කරන්න බෑ. එහෙනම් නේව සංඥා නා සංඥායතන සමාධිය තුල මාර්ගඵල ලබන්න බෑ. විදර්ශනාවක් කරන්න බෑ. අරහත්ත්වයටපත් වෙන්න බෑ. ඕරම්භාගී සංයුදාන ප්‍රහාණය කරන්නත් බෑ. නේව සංඥා නා සංඥා. එහෙනම් පුළුවන් කොයි දක්වාද? පළවෙනි ධ්‍යානයේ තුල පුළුවන්. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයේ. ඒ ධ්‍යාන රූපී ධ්‍යාන හතර පුළුවන්. අරූපී ධ්‍යානවල ආකාසානංචායතනෙ පුළුවන්. විඥානංචායතනෙ පුළුවන්. ආකින්චඤ්ඤායතනෙ පුළුවන්. ඒ සමාපatti හතේම පුළුවන් කරන්න. ඊතර පින්වත්නි, එහෙනම් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ඕරම්භාගී සංයෝ ධර්ම ප්‍රහාණය කරන මාර්ගයේ ප්‍රතිපදාව. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා අවසන් වුණාට පස්සේ ඒසෝචේ වෙත්ත මග්ගෝ ඒසා පටිපදා පංචන්නං ඕරම්භාගයානං සංයෝදනං පහානාය. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඕක තමයි මාර්ගය, ඕක තමයි ප්‍රතිපදාව. ඕරම්භාගයේ සංයෝ ධර්ම ප්‍රහාණය කරන්න. අත කිංචරහි ඉදේ කච්චේ බික්කු චේතෝ විමුක්තිනෝ ඒකච්චේ බික්කු පඤ්ඤා විමුක්තුනෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ වුණාට මේ ශාසනයේ බෙදෙනවා නේද? සමහර භික්ෂූන් චේතෝ විමුක්ති රහතන් වහන්සේලා කියලත්, සමහර මේ රහතන් වහන්සේලා පඤ්ඤා විමුක්ති කියලත් බෙදෙනවා නේද? ඇයි මෙහෙම ඇහුවේ? දැන් බලන්නකෝ. එතන මේ අරහත්ත්වයට පත් වෙන්න, එහෙම නැත්නම් ඕරම්භාගයේ සංයුද්ධන ප්‍රහාණය කරන්න චේතෝ විමුක්ති තත්ත්වය කියලා එක ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ දේශනා කළේ. මොකද්ද චේතෝ විමුක්තිය කියලා කියන්නේ? සමාධිය දියුණු කරගෙන, සමාධියේ ඉඳගෙන ඒ සමාධියේ පවතින පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරලා. හරි? ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. චේතෝ විමුක්ති චිත්ත කියලා කියන්නේ සිතටනේ. ඒ සමාධිය, සිත දියුණු කරන සමාධිය වඩනවා කියන එකයි. ඒකනේ අර ජටා සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ නේ, චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. සීලේ පතිට්ඨය නරෝ සපඤ්ඤු චිත්තම් පඤ්ඤංච භාවයන්. සිත වඩනවා. සිත වඩනවා කියන සමාධිය දිනු කරනවා. ඊට සමාධිය දිනු කරගෙන යන ක්‍රමයට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඉතින් පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන දෙවෙනි ධ්‍යානෙ එක පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන පළවෙනි ධ්‍යානෙ තුල මේක අවසන් කරන්න පුළුවන්. ඉතින් පළවෙනි ධ්‍යානෙ තුල අවසන් කරනකොට අරහත්ත්වයටපත් වෙනවා නම් එයා ධ්‍යාන හතරම සම්පූර්ණ කරනවා. පළවෙනි ධ්‍යානය තුන මේ කරන්නේ නැත්නම් දෙවෙනි ධ්‍යානයට සමවැදලා පුළුවනි කරන්න. හරි? එක්ක අරහතටපත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනාගාමී වෙන්න පුළුවන් ඕරම්භාගයේ සංවිධාන පහ ප්‍රහාණය කරලා. ඒතර දෙවෙනි ධ්‍යානය තුල අපි තුන් අරහතටපත් වුණා කියලා, දෙවෙනි ධ්‍යානය තුල අරහතටපත් වෙනකොටත් එයා ඉතිරි ධ්‍යාන දෙක සම්පූර්ණ කරනවා. හතරවෙනි ධ්‍යාන දක්වා මේ කියන්නේ අරහතටපත් වීමත් එක්ක සම්පූර්ණ වෙනවා. සමාධි සම්පූර්ණයිනේ. ඒතර තුන්වෙනි ධ්‍යාන තුල අපි දෙවෙනි ධ්‍යාන තුලත් මේක කරේ නැහැ කියලා තුන්වෙනි ධ්‍යානය පුතන පුළුවන්. ඒතර තුන්වෙනි ධ්‍යානය තුල මේක කරත් එක්ක එයා ඒ අරහතටපත් වුණොත් එහෙම හතරවෙනි ධ්‍යානත් උපදවා ගන්න ඕමයි. අරහතටපත් වීමත් එක්ක හතරවෙනි ධ්‍යාන තුලත් මේක කරන්න පුළුවනි. එහෙනම් ඔන්න සමාධිය දියුණු කරගෙන සමාධිය තුලින් යන ගමන. හරි? එතකොට අරූපී ධ්‍යානවලත් පුළුවනි අටවෙනි සමාපත්තියේ හැර, නේව සංඥානා සංඥායතන සමාපත්තියේ හැර. එහෙනම් ඔකට කියනවා චේතෝ විමුක්ති තත්ත්වය කියලා. පඤ්ඤා විමුක්ති තත්ත්වය කියන්නේ මොකක්ද? පඤ්ඤා විමුක්ති තත්ත්වය කියලා කියන්නේ එයා සමාධිය මුල් කරගත් ගන්නේ නැතුව, හරි? එයා විදර්ශනාව පටන් ගන්නවා. සමාධිය උපදවාගෙන සමාධිය තුල විදර්ශනා කරන්නේ නැතුව එයා විදර්ශනාව පටන් ගන්නවා. ඔබට මතක ඇති සීල සූත්‍රය අපි ඉස්සලා කරා. සීල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් භික්ෂුව විසින්, සීල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් භික්ෂුව විසින් කුමක්ද කළ යුත්තේ?
සිල්වත් භික්ෂු විසින් පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි කියලා. එතකොට සෝතාපන්න වෙනවා. හරි. එතකොට සෝතාපන්න භික්ෂු විසින් කුමක්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි. එතකොට සකදාගාමී වෙනවා. සකදාගාමී භික්ෂුව මොකද්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි. එතකොට අනාගාමී වෙනවා. අනාගාමී භික්ෂුව කුමක්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි. එතකොට අරහත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේ කුමක්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි. එතකොට ditta ධම්ම සුඛ විකින් වාසය කරන්න පුළුවන් කියන. එහෙනම් ඒ තියෙන්නේ දැන් එතන සමාධිය ගැන කතා කරේ නෑනේ. සිල්වත් භික්ෂුව සීලය තුල ඉඳගෙන එයා කිලින්ම පංච උපාදානස්කන්ධය විදර්ශනා කරනවා. ඒතර ඒ පංච උපාදානස්කන්ධය විදර්ශනා කරද්දී 11 ආකාරයට ඒ විදර්ශනාව තුලම සමාධිය වැඩෙනවා. ඒකට කියනවා විදර්ශනා පූර්වාංගම සමතේ කියලා. හරි. එතකොට ඒ විදර්ශනා කරද්දී සමාධියත් සමගාමී වැඩෙනවා. එතකොට අවබෝධයත් එක්කම සමාධිය සම්පූර්ණ වෙනවා. හරි. ඒතර සමාධිය නොවැඩි අරහත්ත්වයටපත් ඒ මාර්ගඵල ලබන්නේ නැහැ. සමාධිය නොවැඩි. හැබැයි විදර්ශනා කරනකොට විදර්ශනාවත් එක්ක තමයි සමාධිය වැඩෙන්නේ. විදර්ශනා පූර්වාංගම සමතය. හරි. ඒතකොට අවබෝධ වෙනකොට සමාධියත් වැඩිලා ඉවරයි. ඒතකොට ඒක පඤ්ඤා විමුක්ත. පඤ්ඤා විමුක්ත ඒකට කියනවා. චේතෝ විමුක්ත කියලා කියන්නේ සමාධිය වඩලා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඒ ධ්‍යානය තුළ පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවා. දෙවෙනි ධ්‍යානය තුළ පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවා. තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තුළ පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවා. මෙතන ආකාසානංචායතනය ගැන ආකාසානංචායතනය තුළ ඊට පස්සේ විඥානංචායතනය තුළ ආකින්චඤ්ඤායතනය තුළ පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවා. හරි. එහෙනම් ඒ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානවලදී පංච උපාදානස්කන්ධ විදර්ශනා කරලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. චේතෝ විමුක්තිය. එතකොට පුළුවන් මේ අනාගාමී වෙන්න විතරද? නෑ. යම්කිසි සෝතාපන්න වෙන්නත් පුළුවන්. සකදාගාමී. එතකොට ඕරම් භාගයේ සංයෝජන පහේ තුනක් ප්‍රහාණය වුණොත් එහෙම එතකොට සෝතාපන්නයි. එතකොට ඕරම් භාගයේ සංයෝජන පහෙන් තුනක් ප්‍රහාණය වෙලා ඉතුරු දෙකේ ප්‍රබල බව අඩු වුණොත් එහෙම සකදාගාමී. ඕරම් භාගයේ සංයෝජන පහම ප්‍රහාණය වුණොත් එහෙම අනාගාමී. එහෙනම් මේ කෝක කරන්නත් කුමක්ද ප්‍රතිපදාව? කුමක්ද මාර්ගය? මේක තමයි මාර්ගය. මේක තමයි ප්‍රතිපදාව. එහෙනම් පින්වත්නි මේ මාර්ගයෙන් තොරව මේ ප්‍රතිපදාවෙන් තොරව ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරනවා කියලා යමක් දේශනා කරනවා නම් ඒක සිදු වෙන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ අප වෙනවා. එහෙම කරන්න බෑ කියලා. නේතන්ඨානම් යමක් කියනවා නම් මේ ප්‍රතිපදාවේ මේ මාර්ගයෙන් තොරව ඕරම් භාගයේ සංයෝධර්ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන් කියලා යමක් කියනවා නම් හරි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ දේවල් ප්‍රහාණය කරන්න පුළුවන් කියලා යමක් කියනවා නම් මේ මාර්ගයෙන් මේ ප්‍රතිපදාවෙන් තොරව බුදුරජාණන් දේශනා කරන නේතන්ඨානම් විජිති ඒක සිදුවිය නොහැකි දෙයක්. හරියට අරටුව තියෙන ඒ අරටුව යම්කිසි කෙනෙක් කියනවා නම් පොත්ත සිඳින්න නැතුව එලේ සිඳින්න නැතුව අරටුව විතරක් ගන්නවා කියලා. ඒක කරන්න බෑනේ. ඒ වගේ කියනවා මේ කරන්න බෑ කියනවා මේ මාර්ගයෙන් තොරව. ඉතින් ඒක නිසා පින්වත්නි අපිට එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලා කිව්වේ එහෙනම් මේ මාර්ගයෙන් තොරව අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළ සෝතාපන්න වෙන්න බෑ. හරි මේ මාර්ගයෙන් මේ ප්‍රතිපදාවෙන් තොරව එහෙනම් අපි මොන දේවල් කතා කළත් මොන විදිහට අපි දේවල් කතා කළත් කොයි විදිහට කිව්වත් මේ තමයි මාර්ගය. මේ තමයි ප්‍රතිපදාව. අරහත්ත්වයටපත් වෙන්න හෝ අනාගාමී වෙන්න හෝ සකදාගාමී වෙන්න හෝ සෝතාපන්න වෙන්න හෝ මේක තමයි මාර්ගය. මේක තමයි ප්‍රතිපදාව. ඒක නිසා ඔබට මේ ඒ தත්ත්වයන්වලටපත් වෙන්න ඕන නම්
මේ ප්‍රතිපදාව. මට ඒ தත්ත්වයටපත් වෙන්න ඕන නම් ඒ ප්‍රතිපදාව. ලෝකේ යම් කෙනෙකුට ඒ தත්ත්වයටපත් වෙන්න ඕන නම් ඒක තමයි ප්‍රතිපදාව. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවානේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මේ පඤ්ඤා විමුක්ත සහ චේතෝ විමුක්ත මේ දෙකේ වෙනස මොකක්ද කියලා. ඇයි මෙහෙම දෙකක් තියෙන්නේ කියලා. බුදුරජාණන් දේශනා එත්තකෝ තේසාහං ආනන්ද ඉන්ද්‍රිය වේමත්ත තං වදාමීති. ආනන්දයෝක ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන වෙනස්කම්. ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන වෙනස්. සමහරුන්ගේ සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි නම් සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි නම් එයා සමාධිය දියුණු කරගෙන චේතෝ විමුක්ති තත්ත්වයටපත් වෙනවා. සමහර කට්ටිය සමාධිය වැඩෙන්නේ නැහැ එච්චර. සමාධි ඉන්ද්‍රිය ප්‍රබල නැහැ. පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රබලයි. එහෙනම් එයා කෙලින්ම විදර්ශනා කරනවා. විදර්ශනා කළා සමාධිය වැඩෙන්නේ සමාධිය විතරක් වඩාවට වැඩෙන්නේ නැත්නම් එයා විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට ඒ තුල සිත පිහිටනවා. එකඟ වෙනවා. ඒකට කියනවා විදර්ශනා පූර්වාංගම සමතය කියලා. අන්නේ විතර අරහත්ත්වයටපත් වෙන හැම තැන අනාගාමින මාර්ගඵල ලබනවා. මේ දෙකම ගැටලුවක් නැහැ. ඒක නිසා ඔබ අප හැම දිනාට සෝතාපන්න වෙන්න ඕන නම් සකදාගාමි වෙන්න ඕන නම් අනාගාමි වෙන්න ඕන නම් අරහත්ත්වයටපත් වෙන්න ඕන. ඒ තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිඵල කියලා කියන්නේ. හරි. බුද්ධ ශාසනයේ ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වයටපත් වෙන්නේ මේ ටික කියන්නයි. හරි. බුදුරජාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වයටපත් වෙන්නේ සසර දුකින් නිදහස් වෙන්න කියලා කියන්නයි. මේ ඉපදෙන මැරෙන සසරේ යන්න එපා කියලා කියන්නයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකේවත් උපත වර්ණනා කරේ නැහැ. ඒකත් දැක්කේ බුදුරජාණන් වහන්සේ අසුචි විදියට. එහෙනම් සසරින්ම නිදහස් වෙන්න කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආන්නේ தත්ත්වෙට ඔබ අප හැමදිනාටපත් වෙන්න මෙයයි මාර්ගය, මේ ප්‍රතිපදාව. මේ මාර්ගය, මේ ප්‍රතිපදාව දිනු කරලා ඔබ අප හැමදිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය විසින්. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලෝම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින් කැමති සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුට සිතින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ පරිලෝකීය සරණපාල පතිරණ පියාණන්ට, පියුමා පතිරණ මෑණියන්ට සහ මේ පරිලෝකීය සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමිනුත්, ඒ වගේම නන් අයුරුන් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ටිරෝං විජේසිංහ මහතාට, නිමේෂා සහ ඉෂාරා යන දිනියන්ට, බ්‍රයන් සහ ජෙසි බෑනාවරුන්ට, එමා සහ එලා යන මිනිබිරියන් දෙදෙනාට, නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට, ඒ වගේම ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිත මිත්‍රාදීන් සීලුම දෙනාටත් මේ පින්කසිය අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා.
මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.